ආයුබෝවන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවලදී එංගලන්තයේ තරග සංචාරයක් කෙනෙක් සිටින්නේ 20 තරග තුනක අමිහිරි අත්දැකීමත් සමගින් දැන් එක් දින තරගාවලියට පැමිණෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දින එක් දින තරගාවලිය පිළිබඳව යම් කාරණා කිහිපයක් කතා බහ කිරීමට මාත් එක්ක සම්බන්ධ වෙන ඖෂධ ආයුබෝවන් සුනෙත් ඖෂධ මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම 20 තරගාවලියේ තමත් අමිහිරි ආකාරයෙන් පරාජයටපත් වුණා. අමිහිරි බව එහෙම කියන්නේ ඒකට හේතුව වෙන්නේ ශ්‍රී ලංකා දෙකින්ගේ පිතිකරණයේ දුර්වලතාවය. මම හිතන්නේ වැඩිම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 129ක් 20 තරඟ රටාව තුළ. අනෙක් තරඟ වලදී ලකුණු 120වත් ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණේ නැහැ පිතිකරණ අංශයෙන්. නමුත් අපි සමස්තයක් වශයෙන් ගත්තහම පන්දුවේ මතින් අපි තරමක් සුබවාදී කරුණු කාරණා කිහිපයක් තිබුණා. ඖෂධ පොඩ්ඩක් අපි කතා කරොත් මේ 20 තරඟ තුන පිළිබඳව කෙටියෙන් ඔබ මොකද හිතන්නේ මේ තරඟාවලිය? ඔවසනෙත් ඉතින් ඔබ කලින් කිව්වා වගේම අමිහිරි අත්දැකීමක් තමයි T20 තරඟ තුනේම අපිට ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුණේ. මොකද අපි දැක්ක පන්දු යවන්නන් යම් තාක් දුරකට හොඳින් ඔවුන්ගේ රාජකාරිය ඉටු කළා. නමුත් ඔබ කිව්වා වගේම මේ පිටිකරුවන් අසමත් වුණා ඔවුන්ගේ රාජකාරිය රට වෙනුවෙන් කරන්නට. ඉතින් අපි දැක්ක පළවෙනි T20 තරගයේ ලකුණු 129යි, දෙවෙනි T20 තරගයේ 111යි, තුන්වෙනි T20 තරගයේ ලකුණු 91කට සියලු දෙනා දැවී ගියා. ඉතින් අපි අර හැමදෙස්සෙම කතා කළා මේ පිටිකරුවන් කොහොමද ඔවුන්ගේ වගකීම කරට ගන්න, මේ මුල් පෙළ පිටිකරුවන් කොහොමද මේ වගකීම කරට ගන්න. නමුත් අපි ඒක දැක්කේ නෑ. ඊටමත් අපි කියනවා අර කෙයාලස් ක්‍රිකට් එකක් තමයි මේ සියලුම පිටිකරුවන් ක්‍රීඩා කළේ. ඉතින් ඒකේ රිසල්ට් එකක් විදිහට තමයි මම හිතන්නේ අපි 3-0ක් ලෙස මේ සීරීස් එක පරාජයටපත් වුණා. මම දැන් ඖෂධ දැන් මේ තරඟාවලිය පිළිබඳ අපි මෙහෙම කතා කරනවට වඩා හොඳම දේ තමයි 20 තරඟාවලියට මොකද වුනේ කියන එක. ඒ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයේ දුන් කුසල් ජනිත්ගේ ප්‍රකාශය අපි නැරඹීම මම හිතන්නේ ඒ තමයි වැදගත් වන්නේ. ඔහු මොනවද කියන්නේ මේ 20 තරඟාවලිය පිළිබඳව, මේ තරඟාවලියේ පරාජය පිළිබඳව. අපි ඒ වීඩියෝ එකේ T20 තරඟාවලිය පෙරදුනා. බැටිං යුනිට් එකක් විදිහට ගොඩාක් ඩිසපොයින්ට් වෙනවා සීරීස් එක ගැනම. පොසිටිව් පැත්තක් බැලුවොත් එකම දේ අපේ බෝලිං යුනිට් එක ගොඩාක් හොඳට බංග්ලාදේශ සීරීස් එකේ ඉඳන් කරගෙන යනවා. ඒතකොට ෆීල්ඩින් අපේ ඉම්ප්‍රූව් වෙලා තියෙනවා ගොඩක්. නමුත් අපිට බැටිං කියන දේ නැතුව අපිට තරඟ දිනන්නත් බෑ, තරඟාවලිය දිනන්නත් බෑ. එතකොට අපේ දිගින් දිගටම ෆේල් වෙන නිසා මේ සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් දිගින් දිගටම කතා කරා. ඉතින් ප්ලේයර්ස්ලා විදියට බැට්ස්මන්ලා කියන කට්ටිය වගකීම අරන් සෙල්ලම් කරන්න ඕනේ කියන. මොකද මෙහෙ කන්ඩිෂන්ස් ලේසි නෑ. නමුත් ලේසි නෑ කියන එක එක්ස්කියුස් එකක් කරගන්න බෑ අපිට. අපි මොකද හැම කන්ඩිෂන් එකම සෙල්ලම් කරන්න ඕන නිසා. ඉතින් අපි අමාරු කන්ඩිෂන් වල කොහොමද සෙල්ලම් කරන්න කියන දේ ගැන අපි හොයාගන්න ඕනේ. කොහොම හරි මොකක් හරි ඔප්ෂන්ස් අපි හදා ගන්න ඕනේ රන්ස් ස්කෝර් කරන්න. ඒක තමයි මූලිකම කරන්න ඕනේ දේ. ඖෂධ මම හිතන්නේ අපි පෙර සඳහන් කරාසේ මොහුත් පිළිගන්නවා මේ පිටිකරුවන්ගෙන් වෙච්ච අඩුපාඩුව නිසා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ආකාරයේ තරගයක් අමිහිරි අත්දැකීමක් ලබන්නට ඕනේ. මොකද ඔහු පිළිගන්නවා පන්දු යවන්නන් වශයෙන් ඔවුන් අවසන් තරග කිහිපය තුළදී ඉතාමත්ම හොඳින් පන්දුවේ මේ රටාව අවබෝධ කරගෙන පන්දු යවුවා කියන කාරණා. මම හිතන්නේ ඉතාමත්ම සාධාරණ කාරණාවක් කුසල් ජනිත් එහිදී සඳහන් කරන්නේ. නමුත් අපිට මේ තරගාවලියේ පරාජය පිළිබඳ දැඩි ලෙස ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් සිත් බිඳී තිබෙන තත්ත්වයක් තමයි දකින්නට තිබෙන්නේ. ඉතින් මේකත් එක්ක අපි යම් දැන් එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින තරඟාවලිය. මොකද අපිට පරාජය අමිහිරි අත්දැකීම් මකා ගන්නට තිබෙන තැනක්. මොකද එංගලන්තය ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින ඉතිහාසය ගත්තහම තරඟකාරී එක්දින ඉතිහාසයක් තිබෙන කණ්ඩායම් දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය කියන්නේ. ඒ කාරණාවට යන්න කලින් ඖෂධ අපි කතා කරමු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් වුණු සංචාර දෙක පිළිබඳ. කෙටියෙන් අපි මේ පිළිබඳව ඔබට මතක් කරමු. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් වුණු සංචාර දෙක බංග්ලාදේශ කණ්ඩායම සහ බටහිර ඉන්දිය පොදු සංචාරය. අපි මේ තරඟාවලි දෙක පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඔව් සුනිත්, ඉතින් අපි බැලුවොත් මේ අවසාන තරඟාවලි දෙක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙච්ච මේ එක්දින තරඟ රටාවේ ඉතින් අපි දන්නවා අවසන් වරට බංග්ලාදේශයේ සමග තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණා. එය අවාසනාවන්ත ලෙස මම හිතන්නේ බංග්ලාදේශය සමග පළමු වරට තරඟාවලියක් පරාජයට පත් වුණා. එක්දින තරඟාවලියක් 1-1ක් ලෙස තමයි අවසාන එක්දින තරඟය අපි ජයග්‍රහණය කළා. නමුත් පළමු තරඟ දෙක පරාජයට පත් වුණා. ඊට කලින් මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් වල තමයි එක්දින සංචාරයකට සහභාගී වුණේ. ඒත් 3-0ක් ලෙස පරාජයට පත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් හොඳ ෆෝම් එකකින් නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ රටාවේ ඉන්නේ. පරාජයට පත් වෙලා තරඟ 6ක් ක්‍රීඩා කළේ 5ක් පරාජයට පත් වෙලා එක් තරඟයක් පමණයි ජයග්‍රහණය කළා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ශ්‍රී ලංකා කණ්ඩායමට
මේ යෝන් ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් වේද කියලා මේ එංගලන්තයේ සමග තියෙන චැලෙන්ජ් එකට ෆේස් කරන්න. මොකද ඔවුන් ලෝකේ මම හිතන්නේ ඉදිරියෙන් ඉන්න කණ්ඩායමක් වත්මන් ලෝක ශූරයන්. ඉතින් ඔවුන් සමග මම හිතන්නේ හොඳ චැලෙන්ජ් එකක් ශ්‍රී ලංකා කණ්ඩායමට හම්බ වෙන්නේ T20 සීරීස් එකේ වගේ. ඖෂධ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කියන්නේ සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්ත කණ්ඩායම සමග 75 වතාවක් තරඟ කළ තිබෙන ඉදිරි තරඟ රටාව තුළදී ඒ තරඟ 75 පිළිබඳව ගත්තහම කරට කර සටනක් මේ වෙනුවට තරඟ 36ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එංගලන්ත කණ්ඩායමත් තවමත් තරඟ 36ක් පමණ ජයග්‍රහණය කර තිබෙන්නේ. තරඟ 3ක් ජය පරාජයෙන් තොරව නැත්නම් තීරණයක් නොමැතිව අවසන් වී තිබෙනවා. ඒ තමයි මේ කණ්ඩායම් දෙක අතර සටනේ තත්ත්වය. ඉතින් පළමු තරඟයේ පැවැත්වෙන රිවර්සයිඩ් ක්‍රීඩාපිටියේදී මම හිතන්නේ එයත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම වාසනාව ගෙන දුන්නු ක්‍රීඩාපිටියක්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට රිවර්සයිඩ් ක්‍රීඩාපිටිය කියන්නේ ඔවුන් තරඟ 4ක් ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ තරඟ 4න් තරඟ 3ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එක් තරඟයක් පමණයි මේ එංගලන්තයේ රිවර්සයිඩ් ක්‍රීඩාපිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී තිබෙන්නේ. ඖෂධ අපි දැන් මේකත් එක්ක රිවර්සයිඩ් ක්‍රීඩාපිටිය පිළිබඳවත් අපි තරමක් කතා කරගෙන මේ එක් දින තරඟ රටාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම වාසනාවන්තයි කියලා මම පෙර සඳහන් කරා. ඒකට හේතුව මේ රිවර්සයිඩ් ක්‍රීඩාපිටියේ වාර්තා පොත්වල ශ්‍රී ලංකා කණ්ඩායමේ නම තිබෙනවා. ඒ තමයි හේතුව. අපි පොඩ්ඩක් මේ ක්‍රීඩාපිටිය ගැන කතා කරමු. ඔව් සුනිත්, ඉතින් ඔබ කිව්වා වගේ මේ චෙස්ටර්ලි ස්ටේඩියම් එක ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වාසි සහගත ස්ටේඩියම් එකක් වෙලා තියෙනවා. අවසාන අවුරුදු කිහිපයේදී ඉතින් අපි ගත්තොත් ඔබ කිව්වා වගේම මේ රෙකෝඩ්ස් කිහිපයකම ශ්‍රී ලංකා කණ්ඩායමේ නම තියෙනවා. ඉතින් චෙස්ටර්ලි ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු එහෙම නැත්නම් කණ්ඩායමක් රැස් කරගත් වැඩිම ලකුණු 338යි කඩලු 6කට බටහිර ඉන්දිය පොදු කණ්ඩායමට 2019 ලෝක කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායමේ රැස් කරපු ලකුණු 338 තමයි මේ ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් විසින් රැස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව. ඒ වගේම තමයි 2014 වර්ෂයේ එංගලන්තයේ එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ ලකුණු 99කට සියලු දෙනා දවාගෙන තිනවා. මේක තමයි අඩුම ලකුණු මේ ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් ලැබෙන්නේ. ඉතින් ඒ වාර්තාවටද හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ ලකුණු 99කට සියලු දෙනා ක්‍රීඩාගාරයට හරවා යවුවා. ඒ වගේම තමයි ඔබ කිව්වා වගේම සුනෙත් highest individual score එක නැත්නම් ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු මහල ජයවර්ධනට තමයි මේ ක්‍රීඩාංගණයේ තියෙන ලකුණු 126ක් එංගලන්තයේ එරෙහිව 2006 වර්ෂයේ ඔහු රැස් කර ගන්නවා. ඉතින් මේ විදිහට වාර්තා රැසක් ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන ක්‍රීඩාංගණයක් තමයි මේ චෙස්ටර්ලි ස්ට්‍රීට් ක්‍රීඩාංගණය. ඉතින් මේ වන විට එක් දින තරඟ 19ක් චෙස්ටර්ලි ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරලා තිනවා. එයින් පළමුව පන්දුවට පහර දී ජයග්‍රහණය කළා තියෙනවා තරඟ 7ක්. පළමුව පන්දු යවලා ජයග්‍රහණය කළා තියෙනවා තරඟ 10ක්. ඒ වගේ තමයි තීරණයක් නොමැතිව තරඟ දෙකක් නිමාවට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය පළමු ඉනිමේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව ලකුණු 249ක්. ඒ වගේම තමයි දෙවනි ඉනිමේ සාමාන්‍ය ලකුණු 189ක්. ඉතින් මෙහෙම තමයි සුනෙත් මේ ක්‍රීඩාංගණයේ ස්ටැට්ස් ඇදලා තියෙන්නේ. තින ආකාරයෙන් තමයි මේ තරඟාවේ මේ ක්‍රීඩාපිටිය රිවර්සයිඩ් ක්‍රීඩාපිටිය චෙස්ටර්ලි ස්ට්‍රීට් රිවර්සයිඩ් ක්‍රීඩාපිටිය තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ හොඳ තරඟයක් අපිට නවකයිනුත් සමග දැක්ගැනීමේ හැකියාවක් ලැබෙවි. මොකද අපි දන්නවා මේ වෙන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය කොයි වගේද කියන එක. ඉතින් ඒට මත්ෙන් අපි කතා කරොත් මේවර තරඟාවලියේ මේ දින තරඟ තුන පැවැත්වෙන දිනවකවානු පිළිබඳව ජූනි 29 වෙනිදා පළමු තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3:30ට තරඟය ආරම්භ වෙනවා. පළමු එක් දින තරඟය එය චෙස්ටර්ලි ස්ට්‍රීට් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන දෙවෙනි තරඟය කෙනින්ටන් ඕවල් ලන්ඩන් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙනවා. ඒ ජූලි 1 වෙනිදා එය පැවැත්වෙන දිවා රාත්‍රී තරඟයක් වශයෙන් තරඟය ආරම්භ වෙනවා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට බ්‍රිස්ටල් ක්‍රීඩාපිටියේදී තුන්වන තරඟය. ඒ තරඟය ජූලි 4 වෙනිදා නැත්නම් මේ තරඟාවලියේ අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තයේදී මුහුණ දෙන්න අවසන් තරඟය ජූලි 4 වෙනිදා බ්‍රිස්ටල් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන දිවා තරඟයක් වශයෙන් ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3:30ට තරඟය ආරම්භ වෙනවා. මේ තමයි තරඟ තුන පැවැත්වීමට නියමිත ආකාරය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින තරඟාවලිය තුල. දැන් ප්‍රශ්නේ ඖෂධ අපි හොඳම තැනට එන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා සංචිතයේ 24 දෙනෙක් අරන් ගියා මේ තරඟාවලිය සඳහා. අපි මුලින්ම අපි ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව ඖෂධ කතා කරලා ඉමු. ඊටමත් වැදගත් කාරණාවක් තිබෙනවා. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හිත් බිඳෙන තැන තමයි අපිට ඉන්න වැදගත්ම ක්‍රීඩකින් කිහිප දෙනෙක් මේ වෙන විට කණ්ඩායමේ නැති වෙලා තියෙනවා. හැබැයි එක් දෙයක් මොකද පෙර සඳහන් කරා මේ තරඟාවලියට මේ තරඟාවලිය අතරමැදි අවිෂ්ක ප්‍රනාන්දු තරඟාවලිය ක්‍රීඩා කිරීමට ඔහුගේ ආබාධයක් හේතුවෙන් ඉදිරි තරඟ සියල්ලම ඔහුට මගහැරේවි යන්න පෙර සඳහන් කරලා තිබුණා. නමුත් කුසල් ජනිත අර මාල් සාකච්ඡාවේ මේ එක් තැනකදී අපිට සඳහන් කරනවා
ආවිෂ්කර ප්‍රනාන්දුගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙනවා සමහරක් පිටහොට ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබේවි කියලා. ඉතින් මේ කාරණාවත් එක්ක අපි ඖෂධ මුලින්ම යන් මේ කණ්ඩායමේ සංයුතිය කොයි ආකාරයෙන්ද මුලින්ම මේ සීනියර්ස්ලා කොහොමද අපිට නවකීන් කොහොමද ඉන්නේ කියන කාරණාව මුලින්ම අපි කතා බහ කරමු. ඖෂධ මේ අවසුනේ අපි ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට මම හිතන්නේ නවක කණ්ඩායමක් ලෙස තමයි මේ එංගලන්ත සංචාරයට සහභාගී වුණේ. ගන්නවා තාම එකදු එක් දින තරගයක් වූ ක්‍රීඩා නොකරපු ක්‍රීඩකයන් 5 දෙනෙක් සමග තමයි මේ සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගියේ. ඉතින් අපි ගත්තොත් ශ්‍රී ලංකා සංචිතය කුසල් ජනිත් පෙරේරා තමයි නායකත්වය ලබන්නේ. ඔහු තමයි වැඩිම අත්දැකීම් සහිත ක්‍රීඩකයා. තරග 104කට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් අර ඔබ කිව්වා වගේම අපිට ඉන්න ඊළඟ හොඳම එක්ස්පීරියන්ස් වෙන ප්ලේයර්ස් දෙන්න අපිට මේ ODI සීරීස් එකට නැහැ. මෙතන ඒක දෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කලින් කිව්වා වගේම කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් ඩික්වැල තරග 73ක් සහ තරග 53ක් පිළිවෙලින් ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් ඔවුන් දෙදෙනාම මේ එක් දින තරගාවලියට සහභාගී වන්නේ නැහැ. ඒ වගේම තමයි ඊළඟට අපි ගත්තොත් ඒකම අපි කතා කරමු. ධනුෂ්ක ගුණතිලකත් අපිට ওই ප්‍රශ්නේදී ආරම්භක පිටිකරුවෙක් වශයෙන් නම් දරාපු ශ්‍රී ලංකා ක්‍රීඩකයා අවසන් තරගාවලි කිහිපෙදීම ලකුණු අතර සිටි ක්‍රීඩකයාත් අපිට හිමි වෙනවා. දැන් මේ අපිට උද්ගත වෙලා තියෙන ප්‍රශ්නයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 30 දෙනෙක් නැවත ශ්‍රී ලංකාව බලා ගැනීමට කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉතින් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල සහ ධනුෂ්ක ගුණතිලක අපිට කණ්ඩායමට හිමි වෙනවා. මෙතන පිටිකරුවන්ම 3 දෙනෙක්. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකම ආවිෂ්කර ප්‍රනාන්දු ආබාධ තත්ත්වයේ සිටින්න. ඉතින් මේ ආබාධ තත්ත්වයට එක්ක ක්‍රීඩකයන් 4 දෙනෙක්. පිටිකරුවන්ම 4 දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයෙන් අපිට ඉවත් කරන්නට වෙලා තිබෙනවා. මේ වෙන විට ඉතින් මේ තත්ත්වෙත් එක්ක අපි දන්නවා දැන් ඔබ සඳහන් කරාසෙම නවක ක්‍රීඩකයන් එක් තරගයක්වත් ක්‍රීඩා නොකරපු ක්‍රීඩකයන් 5 දෙනෙක් ඉන්නවා. හැබැයි ඒකම අපි බැලුවොත් තව ක්‍රීඩකයන් 6 දෙනෙක් ඉන්නවා තරඟ 10ට වඩා අඩුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්. මේකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි එහෙම ගත්තාම නවකයින්ම 11 දෙනෙක් ක්‍රීඩා කරන්න කණ්ඩායමේ අපිට ඉතුරුලා ඉන්න සංචිතයේ 20 දෙනයි. ඒකින් 11 දෙනෙක් නවකයින් 9 දෙනෙක් පමණයි තරමක් හෝ එක් දින තරඟාවලිවලදී මේ අත්දැකීම් සමග ක්‍රීඩා කරන්න. මේ ප්‍රශ්නෙත් එක්ක ඖෂධ අපි නේ දැන් මේ අපිට ඉතුරු වෙලා ඉන්න ක්‍රීඩකයන්ගේ රෝල් එක මේ පිටිකරුවන්ද මොවුන් පන්දියන්නන්ද ඕල් රවුන්ඩර්ස්ලාද කියලා බැලුවාම මම හිතන්නේ පිටිකන ලයිස්තුවේ අපිට ඇති කර ගැනීම ප්‍රශ්නයක් තියෙනවා. ඖෂධ අපි ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. දැන් මේ රෝල් එකත් එක්ක ගත්තාම ඔබ මොකද හිතන්නේ දැන් ඉතුරු වෙලා ඉන්න ක්‍රීඩිනුත් එක්ක කණ්ඩායමේ තත්ත්වය? අවසුලෙත් මම හිතන්නේ අපිට ඇතිලා තියෙන තත්ත්වය මම හිතන්නේ ටිකක් බරපතල තත්ත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායම මොකද ඔබ කලින් කිව්වා වගේම පිටිකරුවන් 4 දෙනෙක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වෙලා තියෙන්නේ එක් දින තරඟාවලියේ. ඉතින් මම හිතන්නේ අපි කොහොමද දැන් බලන්න ඕනේ මේ දින තරඟාවලියට කොහොමද අපිට මේ ඉතුරු වෙලා තියෙන ක්‍රීඩකයන් කොහොමද ඔවුන්ට හොඳම ස්ථානවල ක්‍රීඩා කරලා ඔවුන්ගේ හොඳම දේ ලබා ගන්න කොහොමද කියන එක තමයි මම හිතන්නේ ફોකස් කරන්න ඕනේ මේ කෝචින් ස්ටාෆ් එකේ වගේම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් මැනේජ්මන්ට් එක එහෙ ඉන්න. ඉතින් අපි එහෙම බැලුවොත් සුනෙත් මම හිතන්නේ අපි අර 1 2 3 ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ගෙන් 3 දෙනාගෙන් දෙන්නෙක්ව අපිට නෑ දැන්. කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක තමයි ආවිෂ්කර ප්‍රනාන්දුත් නෑ අපිට. නමුත් අපි ගත්තොත් අවසාන එක් දින ක්‍රීඩා කරපු කණ්ඩායමෙන් එහෙම ක්‍රීඩකයන් 3 දෙනෙක් නැතිකොට අපිට මේ ඔප්ෂන්ස් අඩු වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද මේ මැද පෙළ පිටිකරුවන් අපිට පිටිකරුවන් ඉන්නවද මුල් පෙළ ක්‍රීඩා කරන්න පුළුවන් මුල් පෙළ දක්ෂතා දක්වපු ක්‍රීඩකයන් ඉන්නවද කියලා අපි බලන්න ඕනේ. ඉතින් එහෙම බැලුවොත් තමයි හිතන්නේ ධනංජය ද සිල්වා තමයි අපිට ඉන්න හොඳම ඔප්ෂන් එක මේ වෙලාව. හොඳම අවිය මොකද අපිට ඔහුගේ ස්ටැට්ස් ටික බැලුවොත් ඔහු එක් දින ආරම්භක පිටිකරුවෙක් ලෙස ක්‍රීඩා කරලා තියෙනවා තරඟ 7ක්. එයින් ඔහු ලකුණු 285ක් රැස් කරලා තියෙනවා. එතකොට ඔහුගේ සාමාන්‍ය ලකුණු 47යි, වැඩිම ලකුණු 78යි සහ අර්ධ ශතක 3කුත් ඔහු රැස් කරගෙන තියෙනවා. ඉතින් ඔහුගේ හොඳම ඇවරේජ් එක අපි බැටිං පොසිෂන්ස් ගත්තොත් ධනංජය ද සිල්වාගේ එක් දින රෙකෝඩ් එකේ හොඳම ඇවරේජ් එක තියෙන්නේ ඔහු ආරම්භක පිටිකරුවෙක් ලෙස ක්‍රීඩා කරද්දී ඇවරේජ් එක 47යි. ඉතින් ධනංජය ද සිල්වා ගන්නවද කුසල් චනිත් සමග ආරම්භක පිටිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන්න? මම හිතන්නේ අපිට වැඩි ඔප්ෂන්ස් නෑ. ඉතින් මේ ධනංජය ද සිල්වා KGP එක ගහයිද? ඒතර තමයි මම හිතන්නේ මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මොකද විවාදයක් නැහැ. විවාදයක් නැහැ. විවාදයෙන් බොහෝ විට 99%ක්ම බලාපොරොත්තු ධනංජය ද සිල්වා ආරම්භක පිටිකරුවෙක් වශයෙන් ක්‍රීඩා කරයි. මොකද අත්දැකීමක් සමගින් ආරම්භක පිටිකරුවෙක් වශයෙන් ක්‍රීඩා කිරීමට ඔහුට හැකියාවක් තිබෙනවා. සහ දැන් අපි දන්නවා නම්බර 3 තරඟ 6ක් අවසන් තරඟ 6 පුරාවට ක්‍රීඩා කරා පැතුම් නිසංක ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙනවා. සහ දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නේ එනවා අපිට 20 තරඟේ
අවසන් වෙච්ච තරගයේදී ඕෂධ ප්‍රනාන්දුගේ ක්‍රීඩා විලාසයේ තරමක් කතාබහට ලක් වුණා. මේ ඕෂධ මම ඔබෙන් අහන්නේ ඕෂධ ප්‍රනාන්දු ඕෂධ බණ්ඩාරගෙන් ඕෂධ ප්‍රනාන්දුගේ පිතිකරණ විලාසයේ තරමක් කතාබහට ලක් වුණා. ඒ නිසා නමුත් දැන් මේ ඇති වී තිබෙන තත්ත්වයට පිතිකරුවන්ගේ තිබෙන ප්‍රශ්නෙත් එක්ක ඕෂධ ප්‍රනාන්දුට ක්‍රීඩා කිරීමට සිදු වේවි නේද මේ තරගයේ? ඔව් මම හිතන්නේ පිතිකරුවන්ගේ අඩුවීමත් එක්ක මම හිතන්නේ ඖෂධ ප්‍රනාන්දුට එක්දින රටාවේ මම හිතන්නේ ඔහුට යම් කිසි කාල වේලාවක් අරගෙන මම හිතන්නේ ක්‍රීඩා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් මැද පෙළ පිතිකරුවෙක් විදියට ඉතින් අපි හිතනවා ඔහු යම් කිසි ඉම්ප්‍රූව්මන්ට් එකක් අපිට මේ එක්දින කණ්ඩායමේ දක්න ලැබෙයි. මොකද ලොකු වගකීමක් මැද පෙළ පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කරන අපි අර T20 තරඟ රටාවේ ක්‍රීඩා කරපු විදියට නම් මේකේ ක්‍රීඩා කරන්න මම හිතන්නේ ඔහු මානසික මම හිතන්නේ මේ වෙලාවේ වැටිලා ඇත්තේ. නමුත් ඔහු හිත හදාගන්න ඕනේ. මොකද මේ වෙලාවේ තියෙන එකම ඔප්ෂන් එක ඕෂධ ෆර්නැන්ඩෝ මැද පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන එක. ඉතින් මම හිතන්නේ කෝචින් ස්ටාෆ් එක ඒ වගේම දැන් මැනේජ්මන්ට් එක ඔහුත් සමග කතා කරලා මොකද්ද කොතනද වැරදුනේ ඒ සියලු දේවල් සලකලා බලලා. මොකද අපි කතාවක් තියෙනවා සුනෙත් මේ මොඩර්න් ඩේ ක්‍රිකට් එකේ ක්‍රීඩකයෙක්ට උපරිම ෆේල් වෙන්න පුළුවන් සීරීස් එකයි 2යි මැච් එකයි 2යි උපරිම. ඊට පස්සේ මේ මොඩර්න් ඩේ ක්‍රිකට් එකේ ටෙක්නොලොජි අවේලබල් ගොඩක් ටෙක්නොලොජි එක තියෙනවා. කෝචින් ස්ටාෆ් මම හිතන්නේ මේ වෙනදටත් වැඩි කෝචස්ලා ඉන්නවා මේ කණ්ඩායම් වලට. ඉතින් මේ සියලු දේත් එක්ක කතා කරලා ඔහුට පුළුවන් තමන්ගේ ටෙක්නික් එක කොතනද වැරදුනේ, ෆුට් මූව්මන්ට්ස් කොහෙද වැරදුනේ, මේ සියලු දේ හදාගන්න මම හිතන්නේ ඔහු එක්දින කණ්ඩායමේ මේ අවස්ථාවේ හැටියට මම හිතන්නේ එක්දින කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතුයි. ඉන්පසු අපි දන්නවා අනිවාර්යෙන්ම දැන් මේ ලයිස්තුවේ හැටියට වනිදු හසරංග කණ්ඩායම අනිවාර්යෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ම ඔහු අවසන් තරග කිහිපය තුළදී තමත් හොඳින් දක්ෂතා දැක්වුවා. සහ දැන් දාසුන් ශානකගේ දැන් ඔහු ඕල් රවුන්ඩර් කෙනෙක් මේ ලයිස්තුවේ සිටින. ඉතින් ඔහුගේ අත්දැකීමත් සමගින් අනිවාර්යෙන් ක්‍රීඩා කරાવી යන බලාපොරොත්තුව තිබෙනවා මේ කණ්ඩායම තුළ. ඔහුගේ අත්දැකීමත් සමගින් ඉතාමත් වැදගත් වෙනවා. දැන් ඔහුගේ රෝල් එක ඉතාමත් වැදගත් මේ ඖෂධ. මොකද ඕල් රවුන්ඩර් කෙනෙක්. එතකොට ඔහුට පන්දු යීමේ හැකියාව තිබෙනවා තරමක්. ඉතින් මේකත් එක්ක එක්ස්පීරියන්ස් එකක් යූස් කරගෙන මේ නවකිනුත් එක්ක මේ තරගයේ ක්‍රීඩා කිරීම ඉතාමත් වැදගත් වෙනවා දසුන් ශානකගේ රෝල් එක මේ තරගයේදී. ඉතින් දසුන් ශානක ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඉසුරු උදාන මේ තරගයට ක්‍රීඩා කරාවිද මොකද ඔහු අවසන් තරග කිහිපය තුළදී මම හිතන්නේ ඊට කලින් අපි කතා කරන දසුන් ශානක අවසන් වරට බංග්ලාදේශය සමග එක්දින තරග දෙකක් ක්‍රීඩා කළා. නමුත් ඊට කලින් ඔහු 2020 වර්ෂයේ එකදු එක්දින තරගයක් වූ ක්‍රීඩා කළා නැහැ. ඔහු ඊට කලින් අර පාකිස්තානය සමග එක්දින සීරීස් එක තමයි සෙල්ලම් කළේ. ඉතින් අපි බලන්න ඕනේ මොන වගේ ෆෝම් එකකද දසුන් ශානක ඉන්නේ කියලා. දසුන් ශානක මම හිතන්නේ ඔහුට අත්දැකීම් තියෙනවා. ඒ වගේම තමයි ඔහු තරඟ 25කට ක්‍රීඩා කරලා තියෙනවා. එක්දින තරඟ 25කට. ඉතින් එක්ස්පීරියන්ස් එක අපිට වටිනවා. නමුත් අපි බලන්න ඕනේ මේ නවකයෙක්ට අවස්ථාව දෙනවද දසුන් ශානක ක්‍රීඩා කරනවද? එතන මම හිතන්නේ ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපි බලමු කොහොමද මේ කෝචින් ස්ටාෆ් එක දැන් මැනේජ්මන්ට් එක මේ ඩිසිෂන්ස් ගන්න කියලා උසුනේ. ටිකක් ගත්තාම දැන් දසුන් ඉසුරු උදාන මේ තරගයේදී ක්‍රීඩා කරාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ඉසුරු උදාන පරණ ක්‍රීඩකෙක් වුණාට මේ එක්දින තරග රටාවල අපි බැලුවොත් බංග්ලාදේශ සංචාරයේතෝ තරම් සාර්ථකත්වයක් පෙන්වන්න කරේ නැහැ. පන්දු යමින්වත් පිටිකරණයෙන්වත් ඔහු ක්‍රීඩා කරාට තරම් මම කියන්නේ අසාර්ථක ක්‍රීඩකෙක් නෙවෙයි. නම් තරම් සාර්ථකත්වයක් පෙන්වන්න කරේ නැහැ. බටහිර ඉන්දිය පොදු තරඟාවලියේදී ඒ ආකාරයෙන්මයි තරඟ තුනම ඔහුට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. තරම් දක්ෂතා අතරට පැමිණෙන්න ඉසුරු උදානට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ඉසුරු උදාන ක්‍රීඩා කරයිද නැද්ද මේ ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් ඔහු ක්‍රීඩා කරයිද නැද්ද කියන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා මේ කණ්ඩායම තුළ. ඉතින් ඒ ස්ථානයේ නවකෙක් හම්බෙයි කියන කාරණාවත් අපිට කතා කරන්න පුළුවන්. සහ දුෂ්මන්ත චමීර අනිවාර්යෙන්ම කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ මේ කී රෝල් එකක් විදිහට. මොකද ඔහු ගත්තාම දුෂ්මන්ත චමීර බංග්ලාදේශ සංචාරයේදී කඩුළු 9ක් දවා ගන්නවා තරඟ තුන තුළදී. විශිෂ්ට පන්දයමක් නැත්නම් අපි අවසන් තරඟ කිහිපය බැලුවම ඔහුගේ පන්දයම ඉතාමත් හොඳින් ඔහුගේ ස්කිල් එක කියන්නේ වර්ධනය කරගෙන තිබෙනවා. ඒ තමයි වැදගත් වන්නේ. ඔහුගේ අපි දකිනවා ඩෙවලොප්මන්ට් එක අනිවාර්යෙන්ම මේ පන්දුවන්නන්ගේ දුෂ්මන්ත චමීර හිමින් ශ්‍රී ලංකාර කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකෙක් අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බවට පත් වෙමින් සිටින. ඉතින් ඒ තාමත් වැදගත්. දුෂ්මන්ත චමීර ගත්තාම අවසන්ම අපි එක්දින තරගයකදී අපි දකින්නේ බංග්ලාදේශ සංචාරයේ අවසන් තරගයේදී විශිෂ්ට පන්දයම කඩලු 5ක් දවා ගන්නවා. ඒ වගේම එංගලන්තයේ දැන් 20 තරග රටාව තුළ අවසන් T20 තරගයේදීත් ඔහු කඩලු 4ක් දවා ගන්නවා. ඉතින් ඒකත් එක්කම හිතන්නේ දුෂ්මන්ත චමීර අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා මේ තරගයේදී. ඔහු අනිවාර්යෙන් ක්‍රීඩා කරයි. ඒකත් ප්‍රශ්නයක්. මේකත් එක්ක නුවන් ප්‍රදීප් කණ්ඩායමට
එයිද මේ ප්‍රවීණ පන්දියවන්නෙක් වශයෙන් නැත්නම් ඒ ස්ථානයේ බිනුරු ප්‍රනන්දුම තාම ඉඳීද මේ තරඟාවලිය තුල? මම සුනිත් මේ වේග පන්දියවන්ගේ සංකලනය ගත්තොත් මම හිතන්නේ නුවන් ප්‍රදීප් අනිවාර්යයෙන්ම සිටියේ යුතු ක්‍රීඩකයෙක් විදිහට තමයි මම දකින්නේ. මොකද එක්ස්පීරියන්ස් එක තියෙනවා එක් දින තරගකට. ඒ වගේම තමයි අපි ගත්තොත් නුවන් ප්‍රදීප්ගේ මේ අවසාන එක් දින තරග කිහිපය ඔහු කිසිසේත්ම අසාර්ථක ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔහු හොඳින් දක්ෂතා අතර සිටි ක්‍රීඩකයෙක් නුවන් ප්‍රදීප් කියන්නේ. ඉතින් මම හිතනවා ඔහු එක් දින මේ පන්දුයමේ සංකලනය මම කතා කරා බින්දුර ප්‍රනාන්දු. මම හිතන්නේ බින්දුර ප්‍රනාන්දු ක්‍රීඩා කළ යුතුයි කියලා. මම හිතන්නේ මේ වේග පන්දු යවන්නන් තුන් දෙනා නුවන් ප්‍රදීප් දුෂ්මත චමිර සහ බින්දුර ප්‍රනාන්දු ක්‍රීඩා කළොත් ඒ වගේම තමයි දග පන්දු යවන්නන් විදිහට වනදු හසරංග අපිට ඉන්නවා පන්දු ඕවර් 10 යවා ගන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් රමේෂ් මෙන්ඩිස්ව ගේන්න. නව ක්‍රීඩකයෙක් ඔහුගේ පිතිකරණයත් අපිට ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ පන්දු යවන්නන්ගේ සංකල්පය තමයි මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක්ම වාසිසහගත වෙන්න පුළුවන්. අපිට රමේෂ් මෙන්ඩිස් අපිට පුළුවන් ක්‍රීඩා කරනවද නැත්නම් අපිට ලක්ෂාන් සඳකන් අකිල ධනංජය වගේ ඔප්ෂන්ස් උත් තියෙනවා. නමුත් මම කියන්නේ මේ අවස්ථාවේ අර වේග පන්දු යවන්නන් තුන් දෙනෙක් ක්‍රීඩා කරන එක මම හිතන්නේ මේ එංගලන්තේ කන්ඩිෂන්ස් එක්ක මොකද අපි දැක්කා මේ තුන්වන T20 තරගයේ කොහොමද බෝලේ ස්විං වුනේ කියලා එංගලන්තේ පන්දු යවද්දි. ඉතින් බින්දුර ෆර්නැන්ඩෝ මම හිතන්නේ හොඳ ෆෝම් එකකින් ඉන්නවා. දුෂ්මත චමිරත් හොඳ ෆෝම් එකකින් ඉන්නවා. ඉතින් ඒකට අපි මේ නුවන් ප්‍රදීප් දාලා පොඩි එක්ස්පීරියන්ස් එකක් දාගත්තාම මම හිතන්නේ වේග පන්දු යවීමේ බලෑනිය මම හිතන්නේ හොඳ ශක්තියක්. ඕෂධ දැන් ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි වේග පන්දු යනන් දෙදෙනෙක් ගැන කතා කරනවා. අපිත් එක්ක ඉන්නවා වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ප්‍රතිකරණයේ යෙදෙන්නට පුළුවන්. ඉෂාන් ජයරත්න සහ චාමික් කරුණාරත්න. තමත් වැදගත් ක්‍රීඩකයන් දෙදෙනෙක්. මම හිතන්නේ අර පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක්කෙනෙක් අයින් කරලා අපිට ඒ ක්‍රීඩකයන් දෙදෙනාගේ එක්කෙනෙක් ක්‍රීඩා කරවන්නට පුළුවන් නම් එයත් ඉතාමත් වැදගත් වෙනවා. මේ මම හිතන්නේ සංකලනය අර ක්‍රීඩකයන් 4 දෙනෙක් නැතිවීමෙන් බලපාන්නේ ඇත්තටම පිටිකරුවන්ට විතරයි. නැත්නම් පන්දු යවන්නන්ගෙන් නම් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු අඩුපාඩුවක් නැතුව ඉතාමත්ම හොඳ තැනක ඉන්නවා මම හිතන්නේ මේ තරඟාවලිය තුල. දැන් අපි ගත්තාම මේ තරඟාවලියට මේ තාම එකදු තරගයක්වත් ක්‍රීඩා කරලා නැති තරඟකරුවන් 5 දෙනෙක් ඉන්නවා. ධනංජය ලක්ෂාන් හැමෝම අතරේ කතා බහ වෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ප්‍රවීන් ජයවික්‍රම තමන්ගේ පළමු ටෙස්ට් තරගයෙන්ම ලෝකයේ ජයගත් ක්‍රීඩකයෙක්. එතකොටම ඉෂාන් ජයරත්න ඔබට පෙර සඳහන් කරා සේම ඕල් රවුන්ඩර් කෙනෙක්. ඔහුට පන්දුවට පහර දෙන්නේ නැහැ. පන්දියාව වේග පන්දු යන දෙකටම පුළුවන්. ශීරාන් ප්‍රනාන්දු වේග පන්දු යන ක්‍රීඩකයෙක් සහ චරිත අසලංක බොහෝ විට බලාපොරොත්තු අපි තියන් ඉන්නවා චරිත අසලංක හෙට තරගයේ ක්‍රීඩා කරાવી. මොකද දැන් මේ පිටිකරුවන්ගේ ලැයිස්තුවේ තියෙන අඩුපාඩුවත් එක්ක චරිත අසලංකට වැඩි අවස්ථාවක් ලැබෙවි කියන කාරණාව මත අපි ඉන්නවා. එතන ඖෂධ ඔබත් එකඟයි ඒත් සමගින්. අනිවාර්යයෙන්ම චරිත අසලංකේ මැද පෙළ පිටිකරුවෙක් විදිහට මම දැන් ක්‍රීඩා කරයි බොහෝ වෙලාවට මේ පිටිකරණයේ තියෙන අඩුපාඩුත් එක්ක ඉතින් මම ඒක ගොඩක් වැදගත් මම හිතන්නේ මේ නවක ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාව කොයි වගේද? මෙන්න මේ කාරණාව කුසල් ජනිත් පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කරා. අපි ඒ වීඩියෝ වෙත යමු. ඇත්තටම චරිත අසලංක ගැන අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ ගොඩක් නවක ක්‍රීඩකයෝ මේ වන්ඩේ සීරීස් එකට යොදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට නවක ක්‍රීඩකයෝ සියලුම දෙනාට මේ හොඳ අවස්ථාවක් තියෙනවා මේ තරඟාවලිය සෙල්ලම් කරන්න. ඖෂධ දැන් යාකාරයෙන් තමයි ඔහු සඳහන් කරන්නේ වැඩි අවස්ථාවක් මේ තරඟාවලිය තුළ නවකයන්ට හිමි වෙන සේයාවක් තමයි ඔහු සඳහන් කරන ආකාරයෙන් අපිට පේන්නට තිබෙන්නේ. ඉතින් මේ කාරණාව ඉතාමත් වැදගත්. මම හිතන්නේ අර අලුතෙන් එක්කන් ආපු අලුත් මූණු ටික අපිට මේ තරඟාවලියේ දක්නට ලැබෙවි. දැන් අපි දන්නවා චාමික කරුණාරත්නත් එක් තරගයක් පමණයි ක්‍රීඩා කරේ. බිනෝර ප්‍රනාන්දු තාමත් එක් දින තරගයක් පමණයි ක්‍රීඩා කරලා තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වයට එක්ක රමේෂ් මෙන්ඩිසුත් තාම එක් තරගයක් පමණයි එක් දින තරගවලදී ක්‍රීඩා කරලා තිබෙන්නේ. මේ තත්ත්වයට එක්ක නවකයින්ම අපි ගත්තොත් 8 දෙනෙක් ඉන්නවා මේ තරඟාවලියේ අලුත් මූණු අපිට එළියට ගේන්නට. ඉතින් මේ අයට අවස්ථාව ලැබීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි කුසල් නායකයා අපිට සඳහන් කරපු මේ මාධ්‍ය හමුවේදී සඳහන් කරපු ආකාරයෙන් මොන්ට අවස්ථාව ලැබෙනවා නම් අපිට යම් වෙනසක් දැක ගැනීමේ හැකියාවක් ලැබෙවි. ඉතින් අපි කණ්ඩායමේ සංයුතියත් ආකාරයෙන් තියදී දැන් තරගයේ කාලගුණික තත්ත්වය දිවා තරගයක් වශයෙන් පැවැත්වෙති කොයි ආකාරයෙන් වේද කියන කාරණාව සලකා බලන්නට ඕනේ. ඉතින් ජාත්‍යන්තර කාලගුණික තත්ත්ව දක්වන ආකාරයෙන් ඔව් සුනිත් මම හිතන්නේ අපි මේ කාලගුණ වාර්තාව බලන්න කලින් එංගලන්තේ කණ්ඩායම දෙහත් මම හිතන්නේ පොඩ්ඩක් බලන්න වෙනවා. මොකද අනිවාර්යයෙන් ඔව් වෙනස්කම් එංගලන්ත කණ්ඩායම දැන් ඖෂධ මම හිතන්නේ වෙනස්කම් කීපයක් 20 කණ්ඩායම එක්ක එක් දින තරඟාවලියට එනකොට යම් වෙනස්කම් කීපයක් සමගින් එන්නේ. අපි ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඔව් සුනිත් ඔබ කිව්වා වගේම මේ එක් දින කණ්ඩායමත් එක්ක ගත්තාම T20 කණ්ඩායමත් එක්ක ගත්තාම එක් දින කණ්ඩායමේ
ලොකු වෙනස්කම් නෑ වෙනස්කම් කිහිපයක් තමයි සිදු වෙලා තියෙන්නේ ජෝ රූට් අපි දන්නවා එක් දින කණ්ඩායමේ නිත්‍ය සමාජිකයෙක් ඉතින් ඔහු නැවතත් ඇවිල්ලා තියෙනවා එක් දින කණ්ඩායමට ඒ වගේම තමයි ජෝර්ජ් ගාටන් මම හිතන්නේ අවුරුදු 24යි ඔහු තවත් එකදු එක් දින තරගයක් ඔහු ක්‍රීඩා කළා නෑ මම හිතන්නේ මේ අවසන් වෙච්ච එක් දින තරගාවලියේ මේ ඩොමෙස්ටික් එක් දින තරගාවලියේ හොඳින් දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක් ජෝර්ජ් ගාටන් ඉතින් ඔහුට අවස්ථාව හම්බෙලා තියෙනවා මේ පළමු වරට එංගලන්ත එක් දින සංචිතයට එන්න ඒ වගේම තමයි අපි දන්නවා ජෝෂ් බට්ලර් ඔහුට අවස්ථාව අහිමි වුණා මේ ඉන්ජරියක් සමග ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු එක් දින තරගාවලියේ ක්‍රීඩා කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි යම්කිසි පොඩි වෙනස් වීම් වගේ සිදු වෙලා තියෙන්නේ. ඉතින් අර අපි කිව්වා වගේම හොඳ කණ්ඩායමක් එක්ලන්තයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙයි හොඳ චැලෙන්ජ් එකක් ලබා දෙයි. ඔව් දැන් අපේ අමාපට අපි මුලින්දම කතා කරේ තියෙන ප්‍රශ්නේ මේ පිටිකරුවන් පිළිබඳව මොකද ලොකුම ප්‍රශ්නේ වෙන්නේ ආරම්භක පිටිකරුවේ ඖෂධ දැන් තව ප්‍රශ්නයක් තිබුණා කඩුරු රකින්න කුසල් ජනිත් පෙරේරා පමණයි දැන් කණ්ඩායමට ඉතිරි වෙලා ඉන්නේ නිත් කියන්නේ හඳුනාගත් කඩුරු රකින්නෙක් වශයෙන් නැත්නම් නිරෝෂන් දික්වැල කණ්ඩායමේ සිටියා අවශ්‍ය නම් කුසල් මෙන්ඩිස්ට කඩුරු රැකීමේ කාර්යය නිරත වෙන්නට හැකියාව තිබුණා දැන් මේ අර ක්‍රීඩකයන් තුන්දෙනෙක් යනවත් එක්කම අපිට කුසල් ජනිත් පිළිබඳව පමණයි කඩුරු රකින්නෙක් වශයෙන් අපිට බලන්නට පුළුවන් වෙන්නේ ඔහු ආබාධයකට ලක් වුණොත් කවුද කඩුරු රකින්නේ කියන ප්‍රශ්නයක් දැන් ඇවිල්ලා තියෙනවා එතන ලොකු ප්‍රශ්න ගොඩක් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තත්ත්වය නිසා උද්ගත වෙලා තිබෙනවා. ඉතින් මේ තියෙන එක් දින තරඟ තුන කෙසේ හෝ ක්‍රීඩා කළ යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්න ක්‍රීඩකයන්ගෙන් ඉතින් මේකත් එක්ක මේ කාලගුණික තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් නුහුරු ගතියක් මොකද ශ්‍රී ලංකා අපි ආසියාතික රටක ඉද්දී මේ තියෙන කාලගුණික තත්ත්වෙනේ මේ ඇත්තට එංගලන්තෙට ගියහම තියෙන්නේ කුසල් ජනිත් මා සාකච්ඡාවේ තරමක් සඳහන් කරලා තිබුණා අර මේ තරඟාවලිය අර ඖෂධ බිසි ෂෙඩියුල් එක කියන්නේ එක් ක්‍රීඩා පිටියක වැඩි කාලයක් රැඳෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. උන් ට්‍රැවල් කරනවා ඊළඟ ක්‍රීඩා පිටියට එක් දිනයි ඊළඟ ක්‍රීඩා පිටියට ට්‍රැවල් කරනවා එක් දිනක් ප්‍රැක්ටිස් කරනවා මැච් එකට ෆේස් කරනවා ඒ විදිහට තමයි ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ. ඉතින් අර කාලගුණියට ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ඇඩොප්ට් වෙන්න ඒගොල්ලන්ට වෙලාවක් ලැබිලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒක එක්ස්කියුස් එකක් විදිහට කියන්නේ නැහැ. නමුත් අර සීතල මේ ඇති සීතල සහ ඒ අර තාන තීරවල තියෙන බවුන්ස් එක තරමක් නුපුරුදු ගතියක් වුන්ට දක්වනවා කියලා තමයි. ඉතින් පළමු එක් දින තරගයේ කාලගුණ තත්ත්වයට තරමක් ඒ ආකාරයෙන් වර්ෂාවක් අපිට බලාපොරොත්තු වෙනට වර්ෂාවක් දකින්නටවත් නැහැ කාලගුණික දත්තවල තරගයේ සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබෙනවා දිවා තරගයක් වශයෙන් සහ තරමක් සීතල වැඩි බවක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ හෙදිනේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ හෝ මේ අර අපිට වාර්තා මේ මතක තරමක් මිහිරි මතක තියෙන ක්‍රීඩා පිටියක් අපිට ලැබිලා තිබෙන්නේ පළමු එක් දින තරගය සඳහා. ඉතින් මේ මිහිරි මතක පොඩට තවත් මිහිරි මතකයක් එකතු කරගන්නට හැකියාව ලැබේවි කියන එක තමයි ඖෂධ අපේ ප්‍රාර්ථනාව වෙන්නේ මේ පළමු එක් දින තරගයේ. අවසන් ප්‍රශ්නය අපි මේ කතා කරලා ඉවර කරමු ඖෂධ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ධනුෂ්ක ගුණතිලක දැන් අපි ගත්තොත් බටහිර ඉන්දියාවේ පොදු තරඟාවලියේ හොඳටම පන්දුට පහර දුන් ක්‍රීඩකයෙක් බංග්ලාදේශ සංචාරයේ තෙසේ එතකොට කුසල් මෙන්ඩිස් අත්දැකීම් කෙසේ හෝ අත්දැකීම් ඔහු භාවිතා කරමින් ප්‍රවීණ ක්‍රීඩකයෙක් නිරෝෂන් දික්වැල්ල කඩුල්ල පසුපස තරමක් ශක්තියක් තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් මේ තිදෙනා නැමැතිව අවිෂ්ක ප්‍රනාන්දුත් නැමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම දැන් මේ තරගයට මුහුණ දෙද්දී අර කුසල් නායකයා කියන ක්‍රිකට් එක ඔහු නායකයා වශයෙන් කොයි ආකාරයෙන් ක්‍රීඩා කරයිද කොයි ආකාරයෙන් සැලසුම් වෙයිද? මම හිතන්නේ මේ සුනත් ඒ මුල් පෙළ පිටිකරුවන් මේ වගකීම කාරට ගන්න වෙනවා. මම හිතන්නේ කුසල් ජනිත් පෙරේරාට ඔහු අපි දැක්කා ලකුණු 120ක් රැස් කළා බංග්ලාදේශ සමග අවසාන එක් දින තරගයේ. ඉතින් ඒ වගේ හොඳ ඉනිමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දෙවන සහ තුන්වන එක් දින තරගවලත් ඔහුට ඒ වගේම අනිවාර්යෙන් කරට ගන්න වෙනවා. මොකද ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා විදිහට කණ්ඩායමේ නායකයා විදිහට ඉතින් අර නවක ක්‍රීඩකයන් ඔහුත් සමග ක්‍රීඩා කරන නවක ක්‍රීඩකයන් ධනංජය ද සිල්වා බොහෝ දුරට අපි කතා කළා ආරම්භක පිටිකරුවෙක් ලෙස කුසල් ජනිත් පෙරේරා සමග ඉතින් ඔවුන් දෙදෙනා යම්කිසි එක්ස්පීරියන්ස් යම්කිසි අත්දැකීමක් තියෙන ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් දෙදෙනාට මම හිතන්නේ ලොකු වගකීමක් තියෙනවා. හොඳ ප්ලැට්ෆෝම් එකක් හොඳ බේස් එකක් මේ කණ්ඩායම වෙනුවෙන් දාන්න. ඊට පස්සේ එන අර නවක ක්‍රීඩකයන් කොහොමද මේ ක්‍රීඩකයන් වටේ ක්‍රීඩා කරන්න කියන එක මම හිතන්නේ ගොඩක් වැදගත්. ඉතින් අර එක ක්‍රීඩකෙක් ලොකු ඉනිමක් ක්‍රීඩා කරන එක මම හිතන්නේ ගොඩක් වැදගත්. එන්නේ කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා වගේ ක්‍රීඩකෙක් ඒ ලොකු ඉනිං එක ප්ලේ කළොත් මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් තියෙනවා මේ තරඟාවලියේ හොඳ විදිහට නිමාවට පත් කරන්න. ඉතින් හැමෝගෙම බලාපොරොත්තුව
ඒ ආකාරයෙන් තමයි තිබෙන්නේ. ඉතින් ඒ අතර වාරයේ කුසල් ජනිත් නායකයා අපේ ඔබට මේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් නැත්නම් අපි දන්නවා මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රේක්ෂකින් වැඩි හරියක් ඉන්නේ ක්‍රිකට් වලට ආදරය කරන පිරිස. ඉතින් මේ ක්‍රිකට් වලට ආදරය කරන පිරිසකින් සමාවයි දිනවා මේ මාධ්‍ය හමුවේදී අපි ඒ පුංචි කොටසත් බලමු. මොකද ඒ තාමත් වැදගත් කාරණා කිහිපයක් ඔහු ඒ මාධ්‍ය හමුවේදී ඉස්මතු කරනවා. ඇත්තටම ෆෑන්ස්ලට කියන්න තියෙන්නේ පිළිගන්න අපි පරාජය වෙන විදියට ගොඩා ෆෑන්ස්ලා දුකෙන් ඉන්නේ. ඉතින් ඒ වෙලත් අපිට මෙහෙම කතා කරලා ඇට්ලිස් විශ්කරණ එකත් ගැන අපි සතුටු වෙනවා. මොකද මෙහෙම මේ වගේ තත්ත්වයකදීත් අපිට මේ විදියට මේ දෙන එක ගැන සතුටුයි. ඒ වගේම මේ කනකාටුව ප්‍රකාශ කරන්න ඕනේ. මොකද ඒගොල්ලොන්ගේ තියෙන හෝප්ස් අපි සීමිත දුරට අපි නැති කරලා තියෙනවා. ඒකට ඇත්තටම මේ සමාව ඉල්ලනවා. මොකද මේ කැප්ටන් කෙනෙක් විදියට මොකද මේ වෙලා තියෙන ප්‍රශ්න උඩත් එක්ක ඇත්තටම මේ මෙහෙම ෆෑන්ස්ලා ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි. ඉතින් මේ විදියට ඉස්සරහට සපෝට් කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ වෙච්ච දේවල් හදාගෙන පුළුවන් තරම් ඉක්මනට ආයතර දිනන මානසිකත්වයකට මුළු මේ ටීම් එකම හදලා ෆෑන්ස්ලාගේ අවශ්‍යතාවයේ තරඟ දිනන ජයග්‍රාහී විදියට හදන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ ඉස්සරහට. ඉතින් ඒ ආකාරයෙන් තමයි කුසල් ජනිත් මේ මාධ්‍ය හමුවේදී අදහස් කීපයක් ඔහු දක්වා සිටියා. ඉතින් මේ තමයි වැදගත්ම කාරණා කීපය ඔහු මාධ්‍ය හමුවේදී දක්වා සිටියේ. ඉතින් මේ කාරණාත් එක්ක අපි සූදානම් දිනට ඔබේ නිවසින් සමුගන්නට පළමු එක් දින තරඟයේ ජූනි මාස 29 වන දිනේ සවස් 3 හැටියට ශ්‍රී ලංකාවේ ලැබෙන ආරම්භය වෙනින් ආරාධනා කරන මේ තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකෙදී ඔවුන්ට හයියක් වෙන මේ තරඟය නරඹන්න. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක batsman.com නිරන්තරයෙන් ඉන්නවා. ඉතින් මතක් කරනවා team batsman YouTube නාලිකාව සහ www.batsman.com අපගේ Facebook පිටුව මේ තරඟය පිළිබඳව සියලු යහපත් පාලන තොරතුරු ඔබට දැනගැනීමේ හැකියාව තිබෙනවා. සහ මේ තරඟයේ සජීවී ලකුණු පූර්ව ඔබට වෙනදා මෙන් දැනගැනීමේ හැකියාව තිබෙනවා www.batsman.com අපගේ වෙබ් අඩවිය හරහා. එසේනම් ස්තුතියි ඖෂධ අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව ඒකට ස්තුති කරමින් අද දිනට ඔබේ නිවසෙන් සමගනවා. නැවතත් දෙවන එක් දින තරඟයට පෙර ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙමි.